සීල දනාටම ආදරණීය දරුවනේ අද අපි සූදානම් වන්නේ අපේ දෙවෙනි දවසේ ඔයාලට අපි මුලින් කරපු පාඩම හා සම්බන්ධ ඔයාලගේ WhatsApp එකට ඇවිල්ලා තිබුණා මෙන්න මේ ප්‍රශ්න පත්‍රය. මම PDF එකක් දාලා තිබුණා ඔයාලට. එතන මම හිතනවා ඔයාලා සීල දනාම ඉතාමත් ඕනාකමින් උනන්දුවෙන් මේ ප්‍රශ්න පත්‍රය කරන්න ඇති කියලා. ඒක පස්වෙනි ශ්‍රේණියේ පළවෙනි වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍රයක්. එතකොට මේක මේ කොහෙද මේක තෙනුක්කායි කියන අධ්‍යාපන කලාපයෙන් නිකුත් කර ප්‍රශ්න පත්‍රයක්. ඒක ගැටලුවක් නැහැ. අපි මම මේ පාඩම කරනකොට බස්නාහිර පළාතේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ප්‍රදේශයේ අපි කියමුකෝ වයඹ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ට්‍රින්කොමලි වෙන්න පුළුවන්. ත්‍රිකුණාමලි, ජැෆ්නා වෙන්න පුළුවන්, යාපනයේ වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න පත්‍ර අපි ළඟ තියෙනවා. ඉතින් එක් දිස්ත්‍රික් කියන ළමයින්ගේ මට්ටම පවා අපිට තේරුම් ගන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න පත්‍ර කිරීමේදී. ඉතින් මේ සෑම දැන් කොළඹ ගත්තාම රොයල් එකේ ප්‍රශ්න පත්‍ර තියෙනවා. විශාඛා එකේ ප්‍රශ්න පත්‍ර තියෙනවා. ගම්පහ බණ්ඩාරනායක තියෙනවා. ඒතර ඒ දරුවන්ටත් පුළුවන් ඒ අදාළ ශ්‍රේණිවල දැන් ගම්පහ බණ්ඩාරනායක පස්වෙනි ශ්‍රේණියක් නෑ. නමුත් මම කියන්නේ අපි ඒව එකතු කරලා තියෙන්නේ. ඉතින් මේවා තුලින් ඔයාලට ඔයාලගේ මට්ටම බලා ගන්න පුළුවන් ප්‍රධාන පිළි පාසල් එක්ක අපි කොතනද ඉන්නේ කියලා. හරි. එහෙනම් මේ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා පුතේ. So here there are 9 questions. No, 10 questions. So you have to answer to all questions. Everybody knows that you have to first read the headings. ඔයාලට ප්‍රථමයෙන්ම මේ මාතෘකා උඩින් තියෙන කොටස් හොඳට කියවලා තේරුම් ගන්න ඕනේ. අන්ඩර්ලයින් කරනවා නම් අන්ඩර්ලයින් කරන්න. Maybe you are asked to write the answer in the blank. ඉස්තනේ ලියන්න කියන්න පුළුවන්. You are asked to underline the answer, but පිළිතුරට යටින් ඉරක් හඳින්න කියන්න පුළුවන්. ඒ ඔබෙන් අහන දේ ඔබට කියන දේ ඔබ ඉතා හොඳින් අධ්‍යයනය කරලා ඒ කරන්න. හරි. එහෙනම් අපි පටන් ගමු. හොඳයි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳලා අපි සාකච්ඡා කරන්න පටන් ගමු. කියවන්න බෑ හොඳට හයියෙන් කියවන්න තමයි. Write the missing letter by using the letters in the bracket. Again please. Write the missing letters by using the letters in the brackets. What does it mean by? මොකක්ද එකෙන් තේරුම් කරන්නේ? Write the missing letter. මොකක්ද පුතේ missing letter කියන්නේ? Missing letter කියන්නේ. So here there are 10 questions. ප්‍රශ්න 10ක් තියෙනවා. Right? 10 words are given. Right? There are some missing letters in these words. මේ වචනවල තියෙනවා නොලියවිච්ච අක්ෂරයන් ටිකක් තියෙනවා. අන්න missing letters. නැති අකුරු. By using භාවිතා කරලා letters in the brackets. ඒක දීලා තියෙනවානේ. 3 letters are given within brackets. වරහන් තුල තියෙනවා වචන අකුරු 3ක් තියෙනවා දීලා හැම එකටම. ඒ බලමු මොකක්ද කියලා. මේ මොකක්ද තියෙන්නේ? H blank R M O N E N Y. එතකොට මෙතෙන්ට වෙන්න ඕනේ H A ද H E ද H I ද ඔයාලා දන්නවා. So in the first lesson, so if you can remember the song, මතකද ගීතේ මොකක්ද? This land belongs to you, this land belongs to me, this land belongs to all of us, to live peace and harmony. එහෙනම් මෙතන තියෙන්නේ harmony. harmony කියන වචනේ එන්නේ පුතේ H A R M O N Y. H A R M O N Y. This is the missing letter, harmony. Check කරගන්න. You had better check yourself. And the second one, F L O blank E R. So this should be, everybody knows, this is flower. F L O W E R, flower. The missing letter is O. Sorry, W. Missing letter is W, flower. Yes. I don't take much time to go through this. මම ඊතරම් වෙලා ගන්න ඉක්මනින් අපි යමු. Number 3, here the NAT blank RE. This should be, what's the answer? මොකක්ද මේකට පිළිතුර වෙන්න ඕනේ? Nature. ඔයාලා දන්නවා. සබාදහම. Nature. NATURE. The missing letter is NATU. Nature. 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 Number 4, everybody knows this. මේක රිලීස් වචනයක් නේ. COUNT දන්නකොට අපි දන්නවා මේක country කියලා. This is country. COUNTRY, country. COUNTRY. The missing letter is R.
And the fifth one, so everybody knows this also. මේක දන්නවා ඔයාලා මොකද්ද? There are 9 provinces in Sri Lanka. අපි කිව්වා පළාත් 9ක් තියෙනවා කියලා. එහෙනම් මේක වෙනවා province. P R O V I N C E. P R O V I N C E province. පළාත. Right? E is the missing letter, province. Okay. And the number 6, right? L-I-M-A-T-E. So here should be, make a window, the climate. C-L-I-M-A-T-E, climate. C is the answer, missing letter. Climate කියන එක ඔයාලා දන්නවනේ. එමෙන්න climate කියන්නේ පුතේ දේශගුණය. weather කියන්නේ කාලගුණය. ඔයාලා දැන් TV එකේ දකිනවනේ weather reports කියලා කියන climate reports නෙමෙයි. weather කියන්නේ කාලගුණය. අර ඒ කියන්නේ දෛනිකව මේ මොහොතට දවස් කීපයක් තුල වෙනස් වෙන පරිසරයේ වෙනස් වීම තමයි අපි කියන්නේ weather කියලා. නැත්තම් කාලගුණය කියන්නේ. climate කියන්නේ දේශගුණය කියන්නේ. අපි කියනවා දැන් ලංකාවේ අපි කියන මොනවද වර්ෂාවන් තියෙනවා. right ඊසාන දිග මෝසන් සුළං, නිරිද්දිග මෝසන් සුළං. ඒවත් එක්කන වර්ෂාවන් තියෙනවා. අන්න ඒව තමයි අපි කියන්නේ මොකක්ද climate කියලා. දේශගුණය. ඒක ඔයාලා කතා කරලා තියෙනවා. Next one. Here the GA blank ES. This should be games. GA MES games. Missing word letter is M. Missing letter is M. Games. Kridavan. You know that. And the next one. PEA. Peace. Samene. Harmony කියන්නේත් ඒකයි සාමාන්‍යයෙන් PEA CE peace. Peace කියන්නේ සාමය, සමාදානය. Peace and harmony. සාමය සමාදානය. ඒක තියෙන යුගල පදේ doubles කියනවට ඉංග්‍රීසි වලින් පස්සේ කතා කරමු. And the next one GA blank DEN එනම් මේක එන්නෝනේ garden. GAR DEN garden. GARDEN garden. Sorry. ඊට ඉස්සරලා තියෙනවා I miss one ටිකක් වැරදුනා මේ මිස් වුණා COCON ගත්තාම අපේ දරුවෝ දන්නවා මේක හරිම ලේසි coconut 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 U is the missing letter. The last one is garden GARDEN garden. R is the missing letter. Right. If you have done this correctly, you are given 10 marks. The marks have been given below that. Or on the right side of the paper. But paper again, දකුණු පැත්තේ තියෙනවා. ලකුණු ටික එතනට දකුණු මෙතන 10 මාර්ක් නම් 10 කියලා දාගන්න. 8ක් හරි නම් 8යි කියලා දාගන්න. Right? මම ඉන්නේ ඒක කරපුවම C ඉන්නේ. Right. That's right. And the next one, number 2. Right. අපි ඉක්මනට කරගෙන යන්න දැන් ඔයාලට පුළුවන් නේ. අනුන්ගේ පේවා හරියට බලන්න. අභ්‍යාස කරලා මිසක් නිකන් බලන්න හදන්න එපා. හැමලා මේකම හොඳට ප්‍රැක්ටිස් කරලා සූදානම් වෙන්න. Number 2, answer the questions. Everybody knows that answer. Answer කියන්නේ පිළිතුරු සපයනවා. Questions කියන්නේ ප්‍රශ්නවලට. Right? You are asked to write your name. What is your name? මේක what වෙන්න ඕනේ මම ඊයේත් කිව්වා. What's your name? What's your name? So you have to write your name. It doesn't matter what your name is. මොකක්ද ඔබේ නම කියන එක ප්‍රශ්නයක් නෑ. නම ලියන්න. මම කියනවා මගේ නම කිව්වොත් මම කියනවා ආකාර කීපයකට පුතේ මගේ නම කියන්න පුළුවන්. මම කනිෂ්ක කිව්වොත් මම කියනවා my name is Kanishka. I am Kanishka. මේ දෙකම ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. What's your name? මම ලියනවා my හරියට ලියමු capital simple. මේ පොඩ්ඩක් මේ කියලා බලන්න. මම කියනවා my name is එතකොට නමක් ලියනකොට මුල් අකුර කැපිටල් එන්න ඕනේ මතකනේ කනිෂ්ක my name is Kanishka මගේ නම සමරසිංහ my name is Samara SINGHE සමරසිංහ right ඒ විදිහට ඔයාලා ලියන්න පුළුවන් ඕන දෙයක් හරි එහෙම නැත්නම් මම ලියනවා මම කනිෂ්ක I am ඒත් ලියන්න පුළුවන් I am Kanishka I am Kanishka මම කනිෂ්ක
ඕන විදිහකට ලියන්න. ඔබේ නම ඔබ ලියන්න. හරි. මේ දෙකම හරි මම මේ කොහොමද මේව වෙනස් වෙන්නේ කොහොමද මේ I am කියලා ආවේ ඒ ටික මම කියලා දෙන්නම් ඔයාලට. ඉතින් පාඩම් වලදී ඉංග්‍රීසියේ ඒ ටික මම පැහැදිලිව කියලා දෙන්නම්. දැන් ඔහොම ලියාගෙන යන්න. හරි. මම එදත් කිව්වා පළවෙනි දවසෙත් මම හිතනවා ඔබට මේ මොනවත් බැහැයි කියලා. එතකොට මුලින් ඉඳලා ඔබට හැම දෙයක්ම උගන්වන්න නැත්නම් ඔබ දැනගත යුතුයි කියලා මම හිතනවා. ඒ මම හිතන එක ඔබට හොඳයි. මේ මම හිතාගෙන හිටියොත් ඒ මා දැන් 1 2 3 4 5 දැන් පහේ පස්වෙනි ශ්‍රේණියේ දැන් ගිහින් තියෙන මාස 5ක් එමනේ ඒ නිසා දැන් ළමයි හොඳයි කියලා හිතුවා සමහර ඒවා ඔබ දන්නේ ටිකක් ඉන්නවා හැමෝම එක විදිහට නෑ එහෙම නේද හරි and the next one number 2 where do you come from පුතේ where කියන්නේ කොහේද මේ ප්‍රශ්නවාචී වචන ඔයා ඉගෙන ගන්න ඕනේ මොනවද ප්‍රශ්නවාචී වචන අපි අහන්න තියෙන්නේ ඔයා මේව දැනගන්න ඕනේ එකක් තමයි අපි කියනවා what 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 කියන්නේ කුමක්ද මොකක්ද what ඊකට අපි කියනවා when when කියන්නේ කවදාද කොයි වෙලාවෙදීද මේ අදහස් දෙකම එනවා when මම කියනවා when do you get up today when do you get up today කිව්වහම ඔබ කවද්ද අද නැත්නම් ඔබ කවද්ද අද අවදි වුණේ නෙමෙයි අහන්නේ ඔබ කවද්ද අද අවදි වුණේ මොකක්ද ඒ අහන්නේ ඔබ කීයටද අද අවදි වුණේ මම අහන්න පුළුවන් when did you come back to Sri Lanka ඔයා කවද්ද ශ්‍රී ලංකාවට ආවේ when did you come back to Sri Lanka එහෙමයි right ඔයා කවද්ද ශ්‍රී ලංකාවට ආවේ එතකොට ඒක කියන දේත් එක්ක තමයි තේරුම් ගන්න වෙන්නේ ඒක වැඩි හිතන්න එපා when කියන්නේ කවදාද කොයි වෙලාවෙ what මොකක්ද කුමක්ද what's your name what is this මේ මොකක්ද when කවදාද දැනට ප්‍රශ්න හදන හැටියවන්නේ නැහැ ප්‍රශ්නවාචී වචන ටික නිකන් දැනගෙන තියෙන්නේ හරිද what when where 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 කියන්නේ පුතේ කොහෙද where are you going ඔයා කොහෙද යන්නේ මනේ where did you keep it ඔයා ඒක කොහෙන්ද තිබ්බේ එවනේ where is she අය කොහෙද ඉන්නේ මේ විදිහට අපිට දාන්න පුළුවන් වාක්‍යද නැටි එපා මායි කියනකොට where what when where දාන්න පුළුවන් why why කියන්නේ ඇයි right අහනවා why are you crying Mala, ei Mala ඔයා අඬන්නේ. අහනවා why did you get late? ඇයි ඔයාද ප්‍රමාද වුනේ? එහෙම නේද? එතකොට ඒ මහන්න පුළුවන්. Why? What? When? Where? Why? මම අහනවා who? who? Who කියන්නේ කවුද? කවුද? මට කියන්න පුළුවන් who are you? ඔයා කවුද? හරිනේ? අපිට ඒ මහන්න පුළුවන්. Right? It's who? Who is your father? මෙන්න මේක හොඳට මතක තියාගන්න. Who is your father කිව්වොත් පුතේ තාත්තගේ නම මොකද්ද? What is your father කියනවා. What is your father කිව්වොත් තාත්තගේ රැකියාව මොකක්ද? කෙනෙක් ඇහුවොත් එම what's your father? My father is a businessman. මගේ පියා ව්‍යාපාරිකයෙක්. What's your mother? My mother is a teacher. මගේ අම්මා මව ගුරුවරියක්. තේරුණාද? Who is your mother? My mother is Sumanavati. Right, who is your father? My father is Ratnasekara. That's right. Here are right. Who? What? When? Where? Why? Who? මේ who කියන එකේ උතිය තව තියෙනවා whose, whom කියා. ඒව දැනට අවශ්‍ය නැහැ. අපි මෙහෙම දැනගමු දැනට. ඔය ඇති who ඊගොඩ අපිට ගන්න පුළුවන් how. how කියන්නේ කොහොමද? How are you? ඔබේ සබසනීප කොහොමද? එවනේ how are you කියලා අහලා තිනු ඔබේ සබසනීප කොහොමද? right ඒ විදිහට අහන්න පුළුවන් කොහොමද? මේකේ how කියන එකෙත් තියෙනවා. how many, how much, how far, how long, how often ඒ වගේ දේවලුත් තියෙනවා. ඒක දැනට අපිට අවශ්‍ය නැහැ. අපි දැනට ඔතන තියමු how. එතකොට how many කියන එකක් තියෙනවා. එයාලා දන්නවා how කියන්නේ කොහොමද? එමනේ right අපි කියනවා how do you go to Kandy? right ඔයා කොහමද නුවර යන්නේ? එමනේ how is your life? ඔයාගේ ජීවිතය කොහමද? how are you කෙනෙක්ම තමයි ඉන්නේ. හරි. එහෙනම් ඊගාට දාන්න බලමු නම් how much much ඒව දැනට ඕනේ. ඊගාට දාන්න බලමු how many කොතරම් ප්‍රමාණයක්ද? how much කියන්නේ කොතරම් ප්‍රමාණයක්ද? how many කියන්නේ කොතරම් ප්‍රමාණයක්ද? මේකේ පුංචි වෙනසක් තියෙනවා ගණන් කළ හැකි සහ නොහැකි නාමත් එක්කයි එන්නේ කියලා. අපි පස්සේ කතා කරමු. මේ දෙනම් ඕනේ. how many, how much, ඊගාට how far
නිකන් ඕන්න මම දානම් how far කියන්නේ කොතරම් දුරද? How far is it to Kandy? නුවරට කොච්චර දුරද? How far is it to Colombo? කොළඹට කොච්චර දුරද? How far is it to your home? ඔබේ නිවසට කොතරම් දුරද? අපි ඉදිරියට කතා කරමු මේව ඕන්න. මම පුළුවන් පුංචි ප්‍රශ්න දෙකකින් අහලා කරමු. How far? ඊළඟ how long? How long කියන දරුවනේ කොතරම් කාලයක්? මම අහනවා how long have you been living here? මේ වාක්‍ය එකක්වත්ම ගන්න එපා වුණට වඩා එකට. නිකන් අහගෙන ඉන්න ඕන. ඇහෙන්න ඕනේ. You have to listen. Then automatically words may be in your mind. Then you will catch the system and the patterns. මේ ක්‍රමවේදය මේ තියෙන වාක්‍ය රටාවන් ඔබ හිමින් සීරුවේ කනට ඇහෙනකොට අධ්‍යයනය වේ. එහෙනම් how long කියන්නේ මොකද්ද අපි කිව්වේ? කොතරම් කාල සීමාවක්ද? How long have you been learning English? මේ වාක්‍ය හදන්න යන්න එපා. How long have you been learning English? ඔබ කොතරම් කාලයක් ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉඳලා තියෙනවද? තේරෙනවද? ඔහමයි වාක්‍ය හැදින්නේ. එහෙනම් මොනවද ප්‍රශ්නවාචී වචන? These are the question words in the language. In English language. English භාෂාවේ what මේක what නෙමෙයි. What, when, where, why, who, how much, how many, how far, how long. ඉතින් කියනවා what කියන්නේ මොකක්ද? ඔන්න මේ වචන ටික දරුවනේ ඔයාලගේ අර new words පොතේ. මම කියවනේ dig rule පොතක් ගන්න කියලා. මේ dig rule පොතේ ඔයාලට ලියා ගන්න පුළුවන් මේ වචන ටික. තේරෙනව නේද? මොනවද ලියන්න තියෙන්නේ? right අපි ලියමු මේව. ලියා ගන්නකො පොත අරන් ඉන්න. හොඳයි එහෙනම් අපි මේ විදිහට පොත අරන් ලියා ගන්න ඔයාලා. අන්න ලියන්න මේ වචන ටික එක යට එක ලියන්න. Write down these words one by one. Right, everybody knows how to write the English word and the Sinhala meaning as well. Sinhala තේරුමයි ඉංග්‍රීසි වචන ටිකයි ලියන ක්‍රමය ඔයාලා දන්නවයි පොතේ. ලියන්න what කුමක්ද මොකක්ද when කවදාද කොයි වෙලාවේදීද where කොහේදීද නැත්නම් කොහේද where කොහේද why ඇයි මේ මොකද කියලා අහන්නේ සමහරවිට කතා කරනකොට කිව්වට අපි කියන්නේ නැහැ නේ සමහරවිට ඇයි who කවුද how කොහොමද how much කොතරම් ප්‍රමාණයක්ද දැනට එම ලියා ගන්න. අන්න how many ඒ කොතරම් ප්‍රමාණයක්ද මේක වෙනසක් තියෙනවා මම කලින් කිව්වා වගේ ගණන් කළ හැකි නාම කොතරම් ප්‍රමාණයක්ද ගණන් කළ නොහැකි නාම කොතරම් ප්‍රමාණයක්ද කියනකොට පස්සේ කතා කරන්න පුතේ ඈ. දැනට වචන ටික විතරක් නිකන් මතක තියාගන්න. how far කොතරම් දුරක්ද how far කොතරම් දුරක්ද how far. ඊට how long කොතරම් කාලයක්ද how long කොතරම් කාලයක්ද how long. තවත් ඕනනම් how වලින් වචනයක් කියනවා. මේකත් නිකන් ඕනනම් ලියා ගන්න. how often O F T E N often how often කී වතාවක්ද උදාහරණයක් මම කියනවා how often have you been to කතරගම ඔබ කතරගම කී වතාවක් ගිහින් තියෙනවද how often ඒ විදිහටයි. නැවත පුතේ කියනවා ඔයාලට මේ වගේ වාක්‍ය හදන හැටි ඔයාලා හිතන්න යන්න එපා. තේරුණාද මම කියන දේ? වාක්‍ය හදන හැටි එහෙම තිබුණා. අපි පසුව ඉගෙන ගමු. මම ඔයාලට වචනයක් ගන්නකොට ඒකත් එක්ක වාක්‍යයක් කියන්නේ නිකන් ඔයාලගේ කනට ඇහෙන්න විතරයි. ඉගෙනීමේදී. ඉන් එහාට එපා ඔයාලා යන්න. මේ වචන ටික විතරක් තියාගෙන පාඩම් කරලා ඔයාලගේ අම්මා තාත්තා ඉන්නවා දවසක් දෙකක් දීලා දෙමව්පිය මතක තියාගන්න ඕනේ මේ වචනේ දුන්නාම ඔයාලා මේක ඩික්ටේෂන් ගන්න දෙකද දවස් දෙකකින් විතර අපිට හරි හෙටම රැට ගන්නවා ඩික්ටේෂන් ඔයා මේක පාඩම් කරලා තියාගන්න කියලා ඔයාලා පොඩ්ඩක් මේකට යොමු වෙන්න දැන් දරුවෝ අපිත් එක්ක නෑ ඒතර දෙමව්පිය සහාය දක්වන්න ඕන අපිට මේ වැඩේ කරන්න හරි එහෙමනම් මෙන්න වචන ටිකක් තියෙනවා තව ප්‍රශ්නවාචී වචන මේ who කියන එකේ තියෙනවා whose whom ඒක අපි හිමින් ගමු එයාලා එකපාරට මෙහෙම දුන්නාම බය වෙනවා මොකද ඔයාලා එහෙම ඔය 4 3 වගේ ශ්‍රේණි වල හොඳට භාෂාවත් එක්ක වැඩි ගනුදෙනු කරලා නැහැ. හරිද ඉංග්‍රීසි සාමාන්‍ය විදිහට කරගෙන ගිහින් තියෙන නිසා පොඩි ගැටලු ඇති වෙනවා වැඩි යන්න ගියාම. ඊව මම කොහෙමින් වැඩ කරගෙන. නම් answer the questions මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කියනවා. Number 1 what's your name ඒක හරි. right ඊගා හරිනේ where do you come from
හරි ඔයා කොහේදලා දෙන්නේ? right මෙන්න දෙවෙනි ප්‍රශ්නේ. ඒක තමයි අපි ඊගාවට ඕනේ. Where do you come from? ඔබ කොහේ සිටද එන්නේ? ඔබ කොහේ සිටද එන්නේ කිව්වම දරුවනේ where do you come from? ඕන්න ලියන්න පුළුවන් I come from අපි කියනවා ගම්පහ. I come from ගිරිඋල්ල. I come from Kandy. මොනවා හරි නගරයක් දාන්න බෑ. I come from Kandy. මම නුවර ඉඳලා යන්නේ. I come from Kandy. I come from Kandy. නැත්නම් තව විදිහකට මේක කියන්න පුළුවන්. මම ඉදිරියේදී වාක්‍ය හදන හැටි උගන්වනකොට මේක කියලා දෙනවා. මම කලිනුත් ඒක කිව්වනේ. ඕනනම් කියන්න පුළුවන් I am from Kandy. I am from Kandy. මම නුවර ඉඳලා යන්නේ. එළින් එතකොට I am from කියලා යනවා. මේක කියන්න පුළුවන්. තේරෙනවා I am from Nigambu. I come from Nigambu. Both are correct. දෙකම හදන්න. එතකොට මේ විදිහට ඔයාලා ලියන්න පුළුවන්. And the next one මේ දෙවෙනි ප්‍රශ්නේ. Number 2. Here the number 3. Right? How old are you? How old? අන්න කොතරම් වයසද? How old are you? කොතරම් වයසද? මං කියනවා I am කියන්න පුළුවන්. I am අපි කියනවා 10 years old. 10 years old. මට අවුරුදු 10යි. I am 10 years old. මට අවුරුදු 10යි. I am 10 years old. මගේ වයස අවුරුදු 10යි. ඒකට අපිට එහෙම කියන්න පුළුවන්. right? අපි මෙහෙම කියන්නේ කොහොමද? මට වයස අවුරුදු 10යි. මම වයස අවුරුදු 10ක පිරිමි ළමයෙක්. එහෙමත් ඔය කියනවා I am 10 years old boy. කොහොමද කියන්නේ? I am 10 years old boy. මම වයස අවුරුදු 12ක ගෑනු ළමයෙක්. I am 10 years old girl. I am 10 years old girl. මම වයස අවුරුදු 12ක් ගෑනු ළමයෙක්. එහෙනම් how old are you? Right? I am 10 years old. Right? And then number 4, next one. What grade are you in? What grade are you in? What කියන්නේ කුමන මොන grade කියන්නේ ශ්‍රේණිය පන්තිය. Are you in? ඔබ මොන ශ්‍රේණියේද ඉන්නේ? මම කියනවා මම ඉන්නේ පස්වෙනි ශ්‍රේණියේ. එහෙනම් කියන්න පුළුවන් I am in grade 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 5. FIVE 5. I am in grade 5. And I study in grade 5. දෙකම ලියන්න පුළුවන්. මම ඉගෙන ගන්නේ පස්වෙනි ශ්‍රේණියේ. I study in grade 5. මේක මකන්නම්ම. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් I study මම ඉගෙන ගන්නවා SUDY in grade 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 5. I study in grade 5. මම ඉගෙන ගන්නේ පස්වෙනි ශ්‍රේණියේ. මම ඉගෙන ගන්නේ පස්වෙනි ශ්‍රේණියේ. ඒ කියන්නේ අහන්නේ what grade are you in? ඊගාට what's your province? එතකොට ඔයාලා දන්නවා province. There are 9 provinces in Sri Lanka. What's your province? My province is ඕන අපිට එහෙමත් කියන්න පුළුවන්. My province is Western Western province. My province is Western province. එහෙමත් කියන්න පුළුවන්. එතකොට WESTERN Western province. My province is Western province. මගේ පළාත බස්නාහිර පළාතයි. My province is Northwestern province. මගේ පළාත වයඹ පළාතයි. ඌව province. right කියන්න. නැත්නම් I am in ඒ කියන්න පුළුවන්. I am in right අපි කියමු Western province. Western province. I am in Western province. Right? What is your province? නැත්නම් අපි කියනවා I live in. මේ වෙනුවට මට ගන්න පුළුවන් I am කියනකොට I live in මම ජීවත් වෙන්නේ I live in Western province. මේ ඕනම දෙයක් ගන්න පුළුවන්. Number 5. ලේසි ක්‍රමයක් ඔයාලා අනුගමනය කරන්න.
පුතේ මේ වාක්‍යයකින් එක හදන හැටි මම වෙනම උගන්වනවා. තේරෙනවද නැතුව දැන් මම මෙහෙම ලියනකොට ඔයාලා කල්පනා කරන්න පුළුවන් මේ කොහොමද මේ වාක්‍ය හැදෙන්නේ? මම කිව්වට හරියන්නේ නැහැ. මම කියනකොට ඔයාලා ලියගෙන හරියන්නේ නැහැ. ඒ වුණත් ඔයාලා විභාගෙදි මත් වෙන්න ඕන ඔයාලත් එක්ක විභාගෙ ලියන්න. ඒ නිසා අපි මේ ක්‍රම තියෙනවා. වාක්‍ය හැදෙන ක්‍රම තියෙනවා. ව්‍යාකරණ තියෙනවා. ඒ ව්‍යාකරණ පාඩම් ටික අපි හිමින් කරමු. ඒවට දැනට අපිත් එක්ක ඉන්න දරුවෝ අපේ වෙනම ව්‍යාකරණ පන්ති තියෙනවා. ව්‍යාකරණ පාඩම් කරන ඒ පන්ති වල ඒ වගේ දේවල් තියෙනවා. අපි ඉදිරියට ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. දැනට මෙහෙම වැඩ කරගෙන යන්න. And what's your province? ඔයාගේ පළාත කොහෙද? I am in Western province. I am in Southern province. I am in Uva province. හරි දන්නවනේ ඒවා. එන්නේ දකුණු පළාත, Uva පළාත. right එහෙම දෙන්න පුළුවන්. එහෙනම් නැත්තම් I live. මම ජීවත් වෙනවා in Uva province. එහෙනම් so you have to write one of these answers. ඔයාලට මේ කියන පිළිතුරු වලින් කොමක් හෝ එකක් ලියවනම් හරි. මම මේ කීපයක් දුන්නට ඔයාලගෙන් අහන්න එකයි ඔයාලා ඉඳ කියන්න. හරි. So if you have written these correctly, there are 5 questions. You are given 10 marks. Right? 2 marks is given to each question. එක ප්‍රශ්නයකට ලකුණු දෙක බෙකින් දෙනවා. ලකුණු ටික දාගන්න. හරි. Here comes question number 3. මේ ඉන්නේ ප්‍රශ්නාංක 3. එන්න ප්‍රශ්නාංක 3 බලමු මොනවද තියෙන්නේ. කියවන්න බලන්න හයියෙන් මත් එක්ක. මොනවද කියන්නේ? Fill in the blanks with the suitable words. Fill in the blanks ඉස්තම් පුරවන්න with the suitable words. සුදුසු වචන යොදා. එතකොට අපි බලන්න ඕනේ. So 5 words. No, yes. 5 words have been given below the instructions. උපදේශ වලට යටින් දීලා තියෙන වචන පහක්. මොනවද පුතේ? Attractive. What's the word? Attractive. And the next one colorful. Next one lawn. Next one green. Last one topical. ඔන්න දන්නේ නැත්නම් අන්න ඔයාලගේ අර new words පොත ගන්න අරන් මේ වචන ටික ලියා ගන්න. ඔය ලියන්න ඒවා. ලියුවට කමක් නැහැ. හොඳට ලියන්න. ඔය පොත් දෙන්නේ ලියන්න තමයි. තේරෙනවනේ? ඔයාලට කොච්චර දේවල් වලට දෙමව්පිය වේදම් කරනවා. මම ඒ අතර කොච්චර අනවශ්‍ය දේවල් තියෙනවද? වයසත් එක්ක ඔයාලට. මේ ඉඳ පොත වල ලියුවට කමක් නැහැ. ලියන තරමට තමයි මතක හිටින්නේ. ලියා ගන්න එනම් පුතේ new words පොත අරන් පළවෙනි වචනේ තමයි attractive. Attractive කියනවා ආකර්ෂණීය. එතන සිත් ඇද ගන්නාසුළු මනරම් සුන්දර ඕන එකක් ගන්න පුළුවන් attractive. right? Colorful. Colorful කියන්නේ පුතේ වර්ණවත්. වෛවර්ණයෙන් යුත්. ලස්සන කියන්නත් පුළුවන් colorful. Lawn, everybody knows that. ඒක නම් දන්නවා හැමෝම දිගනේ lawn කියන්නේ. And green, it's very familiar to you. ඒකත් ඔයාලට හුඟක් සුපුරුදුයි. Green කියන්නේ කොළ පාට. And the last word is topical. Tropical කියන්නේ ඝර්ම කලාපීය කියන එකයි tropical කියන්නේ. ඝර්ම කලාපීය කියන පුතේ මේ ලංකාව වගේ අර හැමදාම හොඳට සූර්ය රශ්මිය තියෙන ලෝකේ රටවල් තියෙනවා. ඒක තමයි ඝර්ම කලාපීය රටවල් කියන්නේ. tropical. තේරුණාද? හරි ඒක ඔයාලට පරිසරයේදී උගන්වන්නයි. මම ඒක කියන්න ගියොත් එහෙම මට ඉංග්‍රීසි කරන්න වෙලාවක් නැති වෙනවනේ. හරි. එතකොට you have to select the answers. ඔයාලට මේ වගේ තෝරන්න වෙනවා උත්තර. දැන් බලමු මොනවද කරන්න කියලා. right, number 1. They have ears. ears කියන්නේ කන්නේ. එහෙනම් එයාලට මොන වගේ කන්ද තියෙන attractive ears වෙන්න පුළුවන්ද? ආකර්ෂණීය කන්. මේක ටිකක් colorful ears. ඒකත් කවන්නේ වෛවර්ණ නැත්නම් සුන්දර වූ කන්. එහෙනම් ගැලපෙන්නේ long ears. ටික දිග කන් තියෙනවා. green ears. අන්නේ කොළ පාට කන්. ඒ මොකද්ද? ඊගාවට tropical ears. ඝර්ම කලාපීය කන්. අන්න ඒක නම් එන්න බෑ කොහොමද? ඒතකොට දැන් මේකෙදි මේ වගේ ප්‍රශ්නයකට හොඳට මතක තියාගන්න. ඔයාලට කිසිම තැනක කවුරුවත් කොයි මොහොතකවත් කියලා නැහැ. පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ඉස්සරලාම හොයන්න ඕන කියලා. දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර ඊගාවට සෙවිය යුතුයි. තුන්වෙනි ප්‍රශ්නේ පිළිතුර ඊගාවට සෙවිය යුතුයි කියලා කවුරුවත් ඔයාලට කියලා නැහැ. තේරුණාද? එතකොට අපි ඉස්සරලාම කරන්න ඕනේ මේ වගේ හිස්තම් පුරවන ප්‍රශ්නකදී. අපි ඉදිරියට මේව උගන්වනවා ළමයින්ට. උගක්ලට ඔපස සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වාත් මේ වගේ ප්‍රශ්න එනවා. fill in the blanks කියලා හිස්තම් පුරවන්න කියලා. ඒතර ළමයි මේකේ නියම ක්‍රමයේ අවබෝධ කරගෙන නොතිබුණොත් ළමයින්ට මේ ප්‍රශ්න කරන්න බෑ. මේකදී කරන්න ඕන දරුවනේ මෙහෙම කියවගෙන ගිහිල්ලා සමහර උත්තර තියෙනවා මේ දැන් ප්‍රශ්න පහයි තියෙන්නේ මේ පහෙන් කිසිම ගැටලුවක් නැතුව පිළිතුර එන ප්‍රශ්නයක් හම්බ වෙනවා. අන්න ඒක ඉස්සරලාම කරන්න.
එතකොට එතෙන් ටිකක් දාපුවාම තව පිළිතුරු තියෙන්නේ 4යි. 4න් එකක් තෝරන එක ලේසි 5න් එකක් තෝරනවට වඩා. දැන් මෙතන ඕනනම් පොඩි ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් green ears වෙන්නත් පුළුවන්. මහල්ලාට ඔය කවුද අර පාට වෙනස් කරන්නේ කවුද මේ කටුස්සෝ එහෙම. එමනේ ගහක ඉන්නකොට දැන් කණු කුල පාටයිනේ උන්නේ. පොඩි යමක් දෙයක් ගන්න පුළුවන්. දැන් colorful ears ලස්සන කන් තියෙනවා. සත්තුන්ගේ දැන් අපේ නම් ඉතින් ගම් පාට කන්නේ තියෙන්නේ. ඒ වගේ පොඩි නිකන් තමුන්ට අනවබෝධයක් එන්න පුළුවන්. අවිශ්වාසයක්. මොකක්ද අප්පා මේකට දෙන උත්තරේ කියලා. ඊගාවෙන් ගම් grasshoppers has body. grasshoppers කියන්නේ පුතේ තනකොළ පෙත්තා. තනකොළ පෙත්ත දැකලා තියෙනවනේ. කොළ පාටයි. අන්න ඒක නම් grasshoppers has green body. කියන එකත් වෙන්න පුළුවන්. colorful body එකකුත් වෙන්න පුළුවන් grasshoppers වල. හරිද? අපි නිකන් දාගමු මේ දෙවෙනි එකට green කියන එක අපි දාගමු. GREEN green. හරිද? අපි කියමුකෝ grasshoppers වල. ඒක අපි දන්නවනේ. තනකොළ පෙත්ත තනකොළ පාටයි කියලා. ඒක එන්න පුළුවන්. ඔව් නම් පළවෙනි එකේ උත්තරේ දැම්මේ නැහැ. දෙකට දුන්නා. 3 තියෙනවා. 4 තියෙනවා. and 5. මේක දැන් අපිට හරියට සෙට් උන්නේ නැහැ. මේ උත්තර ටික මම ඔයාලට දාලා වැඩක් නැහැ. මම කියන්න ක්‍රමවේදය ඔයාලා මේක කරන්න මේ වගේ ප්‍රශ්න. Next one is there are flowers. මල් තියෙනවා. එහෙනම් මල් වෙන්නේ නම් tropical flowers ඒකත් බැරි නෑ. ධර්ම කලාපීය මල්. ඉතින් අපේ ප්‍රදේශ වගේ හිතන ඒවා පිපින ඒවා. නැත්තම් ඕනනම් කියනවා colorful flowers වෙන්න පුළුවන්. attractive වෙන්නත් පුළුවන්. ඒකත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දෙගිඩියාවක් තියෙනවා නම් ඊගාවට යන්න. I saw some birds. මම දැක්කා කුරුල්ලෝ. කොයි වගේ කුරුල්ලෝද? colorful birds වෙන්නත් පුළුවන්. attractive දැන් lone birds එහෙම නම් එන්න බෑ. ඉතින් ඒව නේද? හරි. It has a climate. Climate කියන්නේ ඔයාලා දන්නවා දේශගුණය. දැන් දේශගුණයක් නම් කියන්න බෑනේ. සාමාන්‍යයෙන් අපි කියන ලස්සන දේශගුණය, කොළ දේශගුණය කියන්නේ නෑනේ. අන්න ඒකට tropical කියන්න පුළුවන්. අන්න හරි. tropical. tropical කියන එකේ එතන තේරුම් වෙන්නේ ඝර්ම කලාපීය දේශගුණයක්. ඒකට බොහෝ විට මේ අපේ වගේ විතර සූර්ය රශ්මිය තියෙනවා වසර පුරාම tropical. උනන දෙයකට උත්තර ටිකක් ගැලපෙන මේවා. ඊකට අපි ආයසරයක් මොකක්ද දෙන්න ඕනේ කියලා. ලෝන් කියන එකට ලෝන් flowers වෙන්න බෑ. ලෝන් birds වෙන්න බෑ. එහෙනම් අපිට ලෝන් කියන එක වඩා ගැලපෙන්න පුළුවන් ලෝන් ears. අපි ආවා. දිගකම්. සමහරුන්ගේ තියෙන දිග ටිකක්. එහෙනම් එන්න පුළුවන් they have long ears. ඔවුන්ට තියෙනවා දිගකම්. ඊගාට තියෙන බලන්න grasshoppers. grasshopper has green body. ඒකත් හරි. It has a tropical climate. එහි තිබෙනවා ඝර්මකලාපීය දේශගුණයක්. ඒකත් හරි. එහෙනම් උත්තර දෙකක් තමයි ඉතුරුලා තියෙනවා attractive and colorful. ආකර්ෂණීය සහ වෛවර්ණ නැත්නම් ඉතා සුන්දර ලස්සන කියන කෙනෙක් පුළුවන්. එතකොට මෙතෙන්ට එන්න පුළුවන් there are flowers ගත්තොත් නම් මල් විශේෂයෙන්ම ගන්න පුළුවන්. හුඟක් වෙලාවට ලස්සන මල් කියලා අපි කියන්නේ ආකර්ෂණීය මල් කියනකට වඩා. ඒ නිසා අපිට ඒකට ගන්න පුළුවන් number 3 there are colorful flowers. ඔන්න එතකොට හුඟක් අර ප්‍රශ්න විසඳලා තියෙනවා. there are colorful flowers. වෛවර්ණ නැත්නම් ලස්සන මල් තියෙනවා. එහෙනම් ඉතුරු වෙන්නේ මොනවද? I saw some attractive birds. මම දැක්කා ඉතාමත් ආකර්ෂණීය කුරුල්ලන්. ඔබ දැකලා තියෙනවනේ. සූ එකේ එහෙම නේද? එහෙනම් එතෙන්ට එන්න පුළුවන් attractive birds. දැන් තේරුණාද මේ ප්‍රශ්න කරන හැටි? අපි ඉදිරියට ප්‍රශ්න පත්‍රවල මේ විදිහට කරන්න ඕනේ. නැතුව මතක තියාගන්න ඉස්සරලා පළවෙනි එක, ඊගාවට දෙවෙනි එක, ඊගාවට 3, 4, 5 කියලා පිළිවෙලින් මේ ප්‍රශ්නේ කරන්න බෑ. තේරුණාද දරුවනේ? හරි. Question number 3. And here comes question number 4. මේ ඉන්නේ 4 වෙනි ප්‍රශ්නයයි. ගන්න බලන්න. Match the same sound words. Same sound words කියන්නේ පුතේ එකම ශබ්ද තියෙන්නේ. Right? උදාහරණයක් van fan. එක වගේ නේද? van fan. Right? එමෙන්න. Right? ඊගාට අපිට කියන්න පුළුවන් break නෑ අපි කියනවා peak week. peak එක මුදුන peak week. එකම විදිහට තමයි ශබ්දෙ එන්නේ. right? එමය වෙන්නේ. දැන් මෙතන බලන්න එකම විදිහට ශබ්දෙ එන්නේ. මෙතන දිනවා dam. කියමු කොහොමද? dam. ඊගාට නවා dig. dig dig. And the next one man. man man. And next one wet. vat wet. ඊගාවට sick. sick sick. කොහොමද? match කරන්න තියෙන්නේ. This is A. This is B. මෙතන B කියන්නේ බැලලා නැහැ paper එකේ.
මේ තියෙන්නේ. ඒක නේද උඩ ප්‍රශ්නයක් නෑ මේ පුළුවන්. මෙතන තියෙනවා pick 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 and mat MAT mat. And the next one mom MAM mom. And the next one van. And the last one big BIG big. ඔන්න ආපු වචන ටික. දැන් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් it doesn't matter whether you don't know the meaning of these words. මේ වචන වල තේරුම් නැති වුණත් කමක් නැහැ. තේරුම අර්ථය. ඔබට තියෙන්නේ මේකේ බලන්න සම ශබ්ද වචන වෙන්නේ කොහොමද කියලා. සමාන ශබ්ද. හරිනේ? එමයි තියෙන්නේ. මේවට කියනවා rhyming words කියලා. ඒක නම් ඔබ හිතන්න එපා rhyming words කියන්නේ මොකක්ද කියලා. ඒවා අපි ඉගෙන ගන්නවා 6 වෙනි ශ්‍රේණියෙන් පස්සේ ඉගෙන ගන්න ඉවුවා. ඔයාලට ශබ්දයේ සමානයි බලන්න. දැන් බලන්න dam කියන dam නම් dam කියනකොට pick කියවහම dam වෙන්නේ mat කියවහම dam වෙන්නේ right ඊගර van කියවම dam van ඒක න්නේ මේක න්නේ ඒක හරියන්නේ big කියවම big මේක dam හැබැයි මේ මෙයාට ටිකක් සමානයි dam ma'am තමම් එන්නේ dam mom එතකොට අන්නේ ඒක සමාන වෙන්න පුළුවන්. එහෙනම් මෙයාට මෙයා සමාන වෙනවා. ඔන්න යා කියලා. ඊකට බලන්න dig. dig කිව්වමයි pick මේ වෙන්නේ නැහැ. එයාට dig නම් මොකද්ද big? එහෙනම් dig big. අන්න යායනවා. ඊගාට man van. එමු නේද? අනිත් දැන් ඔයාලට තේරෙනවනේ මේ mat pick එන්නේ. දැන් ඔයාලට තේරෙනවා. මොකක්ද ආවේ? man van. ඒක ගන්න පුළුවන්. And the vat ever big van in there, matten. Now, he got a sicking, picking, picking, sicking. So this is the answer. So check yourself and here there are 10 marks for this question. මේ ප්‍රශ්නෙට ලකුණු 10ක් තියෙනවා. හරිද? හරි. දාලා ලකුණු. And the next one, number 5, පස්වෙනි ප්‍රශ්නය ආවා. පස්වෙනි ප්‍රශ්නේ ගමු. හරි. Underline the correct verb in the bracket. Right? Underline යටින් ඉරක් අඳින්නලු correct verb නිවැරදි ක්‍රියාපදයට in the bracket. Sorry. අර bracket එකේ ඒක නැත්තම් අර වරහන් ඇතුලේ තියෙන bracket එක කියන්නේ වරහන් ඇතුලේ තියෙන නිවැරදි වචනෙට යටින් ඉරක් අඳින්නලු. අපි කියමු let's read please. I blank කියන හිස්තනක් කියන එකයි මම I blank කිව්වේ. The plant every day. මම මොනවද කරනවා? අතන තියෙනවා plant කියනවා. plant කියන්නේ ශාකයට කියන්න පුළුවන් නැත්නම් ගසක් සිටවනවා කියන්න පුළුවන්. ශාකය හෝ නැත්නම් plant හිටවනවා කියන්නත් පුළුවන්. eat කියන්නේ කනවා. water කියන්නේ වතුරටත් කියන්න පුළුවන්. වතුර දානවටත් කියන්න පුළුවන්. දෙකටම කියන්න පුළුවන් මතක තියාගන්න. වතුරටත් කියනවා water, වතුර දානවටත් කියනවා water. එහෙනම් මොකක් දෙන්න ඕනේ? I right plant the plants every day. මම හැමදාම ශාක හිටවන්නේ නැහැ නේක බෑ. I eat the plants every day. මම ඉතින් හැමදාම ශාක කනවා කියලා එකක් ගිහිමත් අදහසක් ඉන්නේ. හැබැයි වඩා ගැලපෙනවා I water the plants every day. එහෙනම් the answer is water. WATER water. I water the plants every day. මම දිනපතාම ගස් වලට නැත්තම් ශාක වලට වතුර දමනවා. And the next one number 2. I blank my sister to blank. මම මගේ සහෝදරියට මොකක්ද එක? බලමු මොකද write ලියනවා, help උදව් කරනවා, study ඉගෙන ගන්නවා, අධ්‍යයනය කරනවා. එහෙනම් I මම මොකද කරන්නේ? මගේ සිස්ටර්ව අධ්‍යයනය කරනවද? සිස්ටර්ව ලියනවද? එහෙම ඉන්න බෑ. සිස්ටර්ව ලියන්න බෑ. එහෙනම් වෙන්න පුළුවන් I help my sister. මම උදව් කරනවා මගේ සහෝදරියට. එතන there are two answers. දෙකක් පිළිතුරු දෙන්න පුළුවන්. අනිත් එක තමයි මොකටද? to කියන්නේ කිරීමට I want to go home. මට ගෙදරට යන්න අවශ්‍යයි. මං ගෙදර යන්න අවශ්‍යයි කියන්නේ. ඒ වගේ. to මොකක් කරන්නද? මම උදව් කරනවා මගේ සහෝදරියට to write ලියන්න, help උදව් කරන්න, study. මේකදී වඩා හොඳයි ඉගෙන ගන්න නේ. මම මගේ සහෝදරියට උදව් කරනවා ඉගෙන ගන්න study study මේ වෙන්නේ. එතකොට ළමයි මේකේ අන්ලයින් වෙන්න ඕනේ help සහ study කියන එක.
එතන සමහරවිට කල්පනා කරන්න පුළුවන් එහෙම දෙක අන්ලයින් කරපුවාම මුල් එකට මොකක්ද දෙන්නේ කියලා. ඒ පිළිබඳ එකක් නැහැ. නමුත් ඒ දෙක අන්ලයින් කරලා දිනවා නම් හරි. නැත්තම් ඔයාලට ඒක ගැටලු සහගත නම් ඒක ලියුවා නම් ඒ ප්‍රශ්නයක් නැහැ. හරිනේ. And the next one, number 3. I blank the floor. Floor කියන්නේ පුතේ මේ බිම. ඔයාලා ගෙදර තියෙන බිම. Right. Now I clean the floor. මම බිම පිරිසිදු කරනවා වෙන්න පුළුවන්. I ride the floor. Ride කියන්නේ පදිනවනේ. Ride a motorbike. Ride a bicycle. ඒක නම් එන්නම බෑ. බිම පදින්න බෑ. I sweep the floor. මම අතු ගන්නවා. sweep කියන්නේ දන්නව අතු ගන්නවා. clean කියන එකත් ගන්න බැරි නෑ. මේ වඩාත්ම most suitable word is වඩාත්ම ගැලපෙන වචනය අපි දන්නවා. බිම නම් සාමාන්‍යයෙන් අපි sweep කියලානේ. SWEEP sweep the floor. මම බිම අතු ගන්නවා. I sweep the floor. And the next one, number 4. I plan my homework daily. Right? my homework කියන්නේ මගේ ගෙදර වැඩ. ඒ කියන්නේ පාසලෙන් දෙන වැඩ වෙන්නත් පුළුවන්. work daily දිනපතාම මම මගේ නිවෙස් කරන්න මට බාර දෙන වැඩ ටිකම කරනවා. ගුරුවරයා වෙන්න පුළුවන් ඒ විදිහට. හරිනේ. එහෙනම් I do my homework daily. මම දිනපතාම මගේ ගෙදර වැඩ කරනවා. I play my homework. I play my homework වල ගැලපෙන්නේ නැහැ. homework එක play කරන්න බෑනේ සෙල්ලම් කරන්න. I read my homework කියවනවා කියනත් වඩා ගැලපෙන්නේ I do my homework every day. මම මගේ ගෙදර වැඩ දිනපතාම කරනවා. And the last one, number 5. I many story books. story books කියන්නේ කතන්දර පොත්. many බොහෝ කතන්දර පොත් නම් ඉතින් ළමයිනේ do කියන්න බෑනේ කරනවා. මම බොහෝ කතන්දර පොත් කරනවා. එන්න බෑ. the help කියන්නත් එන්න බෑනේ. මම බොහෝ කතන්දර පොත් උදව් කරනවා. එන්න බෑ. එහෙනම් I read many story books. මම කියවනවා බොහෝ කතන්දර පොත්. This is the answer. Right? This is very simple one. මේක පුංචි ප්‍රශ්නයක් විතර ලොකු බරපතල කාරණයක් නෑ මේක. Right. And the next one, number 6. එනවා අපි හයිට් ප්‍රශ්නට යමු. Write the parts of the tree. Write the parts of the tree. ගසේ කොටස් නම් කරමු. දැන් පුතේ ඔයාලට මේ ගසේ තියෙන කොටස් ටික පේනවා. ඒක ලොකු දෙයක් නෑ. මෙහෙම තියෙනවා. අනේ මූල පද්ධතිය තියෙනවා ගිහිල්ලා ඒක පේනවා. ඊගාට ගහේ පොළ ටිකක් තියෙනවා. එහෙම නේද? මෙහෙම ඊගාට මේ අතෝල තියෙනවා පුංචි කොළ. නේ කොහොම තියෙනවා. ඊගාට සමහර තැන් වල තියෙනවා ගෙඩි හැදිලා. එහෙම නේද? සමහර තැන් වල මේ වගේ දඩු හැදිලා තියෙනවා මේ වගේ තියෙනවා. ඉතින් මේ කියන්නේ. එහෙනම් here there are 1 2 3 4 5 questions. ප්‍රශ්න පහක් තියෙනවා. එකක් තමයි leaf යටින් තියෙනවා. within bracket 5 words have been given. වචන පහක් දීලා තියෙනවා. leaf, fruit, branch, root, trunk. මයි තියෙන්නේ. ඒකට ගන්න පුළුවන් leaf කිව්වහම අපි දරුවෝ දන්නවා leaf කියන්නේ කොළ. leaf L E A F leaf කියන්නේ කොළ. අර ගහක තියෙන කොළ වලට තමයි leaf කියන්නේ. And the next one, is a පිළිවෙල ලියමු හොනා කරන්නේ leaf. ඊගාට මෙයාලට කියනවා මේ මොනවද? root. R O T root මුල්. හරි. ඊගාට මෙයා තමයි එන්නේ කඳ trunk. T R U N K trunk. T R U N K trunk කඳ. ඊගාට branch. branch කියන්නේ සම්පූර්ණ මෙහෙම ගිහින් තියෙන මේ අතු. branch 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 atu branch ඊගාවට තියෙන එක තමයි next one is fruit right පළතුරු එහෙම තියෙනවා නම් ගෙඩි හැදිලා ඉලනවා නම් ඒක මොනවද fruit 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 next one is fruit right එහෙනම් එන්න තියෙන්නේ මේකේ is the is එක මොකක්ද root මේක තමයි root එක right you got y is trunk make it my y trunk right and the x is fruit make it my x fruit and the y is again y ඊගා කරන y මේ එන්න ඕනේ u නම් මේක w එන්න ඕනේ හතරවෙනි එකට පුතේ w එන්න ඕනේ නේද w එකට එන්න ඕනේ leaf right y දෙකක් ඇවිල්ලා තියෙනවා යට එක y එක w අන්තිම එක w එක
හරි ඊගාට අන්තිම එක u එකට තමයි තියෙන්නේ මොකද්ද branch තියෙනවනේ ඒක හරියට දාගන්න මාක් කරලා මෙතන මේ අකුරු දෙනකොට මේ z y x i y තියෙනවා ඒ y වෙනුවට w වෙන්න ඕනේ ඒක හරියට පැහැදිලි right here 10 marks argued here comes number 7 හත්වෙනි ප්‍රශ්නේ එන්න හත්වෙනි ප්‍රශ්නෙට right here 7 underline the different sound words right different sound words ඉස්සරලා අපි දෙන්නේ same sound words සම ශබ්ද වචන මේ කියන්නේ different sound words right යටින් ගන්න කියලා කියන්නේ underline the different sound words so there are 4 words in a row එක row එක තියෙනවා එක පේලි එක තියෙනවා හතරක් 3 words are same in sound හරි one is different to each other අනිත් ඒවාට වඩා වෙනස් එක වචනයක් මොකක්ද එයා කියන හොයන්න කියලා ලේසි එකක් මේක තියෙන්නේ මොකක්ද තියෙනවා pin win ran bin කියනකොට තේරෙනවා alright එතකොට pin win bin and the different sound word is ran r a n ran underline කරන්න and the next one farm dam ran mom farm dam run ran r a n ran ran කියන එක ran අරක ඔක්කොම එවනේ farm dam mom එනම් the different sound word is ran r a n ran උඩේ කිත් ran ද තියෙන්නේ උඩේ ඒකේ ran තියෙන්නේ and the next one number 3 is tick ring sick big and the last letter is G ඒක හරි අවසාන අකුර G තමයි හැම එකේම but when you go through the words and you had better check the sound එක check කරන්න පොඩ්ඩක් tig sig big එක විදිහට යන්නේ තේරෙනව නේද sing කිව්වහම sing කියන එකට G තිබුණාට ඒක sing කියලා කියවෙන්නේ එහෙනම් s i n g sing s i n g sing the different sound word is sing sing නෙමෙයි ring නේද ring because හරියට ring කිව්වා r i n g ring right ring and the next one මොකක්ද bun man run gun දැන් තේරෙනවද ඔයාලට දැන් තේරෙනවා දැන් හැමෝටම තේරෙනවා bun run gun same sound man කිව්වම වෙනස් වෙනවා ඒක වෙනස් පැහැදිලිව තේරෙනවා වෙනස් කියලා and the next one beat meet boat heat eat කියලා නෙන්නේ වෙනද beat meet eat එනම් මොකද්ද boot e double o t boot boot these are the answers right and there are also 10 marks එතනක් තියෙනවා 10ක් ලකුණු and here comes question number 8 අටවෙනි ප්‍රශ්නේ මේක හරි ලේසි මේ පුතේ සර්වනාම ගැන කතා කරන්නේ අපි අර පාඩම් වල අපි යුවා කරාගෙන යන් අපි ඉදා කතා කළානේ පළවෙනි දවසේ නාම පද nouns pronouns verbs නාම පද සර්වනාම පද ක්‍රියාපද මේ සර්වනාම පද තමයි දාන්න කියන්නේ අම්මා වෙනුවට මොකක්ද දෙන සර්වනාම නැන්දා වෙනුවට මොකක්ද දෙන්නේ එහෙනම් ස්ත්‍රීලිංග එහෙනම් she කියලා එනවා අන්න ඒ වගේ හරිද මෙහෙමයි තියෙන්නේ write the suitable pronoun in the space space කියනවා හිස්තැන space අවකාශය හිස්තැන right these should be the answers මෙන්න මේව තමයි පිළිතුරු වශයෙන් එන්න ඕනේ maybe he or she or it ඔහු ඇය ඌ නැත්තම් ඒක හරිද it කියන එකට තේරුම් දෙකක් තියෙනවානේ it කියන්නේ ඌ it is our dog ඌ අපේ බල්ලා it is my pen ඌ අපේ පෑන නෙමෙයි මගේ පෑන නෙමෙයි ඒක මගේ පෑන තේරෙනව නේද it is mine ඒක මගේ ඌ නැත්තම් ඒක තේරුම් ගන්න බැහැ අපි මේව කතා කරනවා සර්වනාම ගැන කතා කරනකොට උතර කතා කරනවා ඒ නිසා කලබල වෙන්න දෙයක් නැහැ දරුවෝ හිමින් වැරදි කරන්නමත් එක්ක this is my pen මේ තියෙන්නේ මගේ පෑන එහෙනම් මේ කතා කරන්නේ මොකක් ගැනද we are talking about my pen
එහෙනම් ඒක මේ නැන්දමාමවත් එහෙම නේද? ප්‍රාණවාචී දෙයක් නෙමෙයි මගේ පෑන කියන්නේ අප්‍රාණවාචී. සතෙකුත් නෙමෙයි මිනිසෙකුත් නෙමෙයි. එහෙනම් අපි එන්න ඕනේ is black. එහෙනම් he is black කියන්න බෑනේ. she is black කියන්න බෑනේ. ඔහු කළුයි කළුයි නෙමෙයි පෑන කියන්නේ ඒක. එහෙනම් it is black. The answer is it. ඒ කළු පාටයි. Number 2. My brother John. My brother John. ඒක කවුද? පුද්ගල නාමයක්, personal name. පුද්ගලික. එහෙනම් my brother සහෝදරයා. එහෙනම් ස්ත්‍රීලිංග නෙමෙයි පුරුෂලිංග. Then the answer should be he is a teacher. එහෙනම් එන්න ඕනේ ඉතින් මොකක්ද? He is a teacher. brother සහෝදරයා. එහෙම නේද? ඒක පුරුෂලිංග. එහෙනම් he. ඊගාට Robina is a doctor. Robina is a doctor. එතකොට මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. Robina කියනකොට කෙනෙක් කල්පනා කරන්න පුළුවන් ගැහණුද පිරිමිද කියලා. එතන පොඩි ගැටලුවක් තියෙනවා තමයි චූටි. එක කරාට එන්න පුළුවන්. දැන් තියෙන නම් ගත්තාම ටිකක් සංකීර්ණයි අතට. සමහර නම් දන්නවනේ. ඉතින් හිතමු ඉතින් we have to assume that Robina is a lady. අපිට එහෙම හිතන්න වෙනවා. Robina කියන්නේ කාන්තාවක් කියලා හිතලා අපි ගමු වෙනවා. She is very tall. උසයි. She is very tall. උසයි. ඉන්ගම්. I have a pet. උතේ pet කියන්නේ සුරතලා. එහෙම නේද? pet කියන්නේ සුරතලා. Maybe dog, cat, parrot වෙන්න පුළුවන් නේද? බල්ලෙක් වෙන්න පුළුවන්, බරඩෙක් වෙන්න පුළුවන්, ගිරවෙක් වෙන්න පුළුවන්. එහෙනම් I have a pet. එහෙනම් වෙන්න ඕනේ මොකද්ද? It's a dog. ඒකයි වෙන්න ඕනේ. ඉක්නේ ඌනේ. ඒ ඌ බල්ලෙක්. Last one is my mother is Roja. So that is very clear. My mother means amma. ඒ කියන්නේ is a lady. කාන්තාවක් ගැන නෙවෙන්නේ අම්මා කියන්නේ. එහෙනම් වෙන්න ඕනේ she. She is 40. අයට වයස අවුරුදු 40යි. මේකේම වෙන්නේ. Next question. Number 9. Put the correct word in the space. Put the correct word in the space. අන්න නිවැරදි වචනය හිස්තනේ ලියන්න කියනවා. Right? Space එකේ. එහෙනම් මොනවද? These are the words here. There are 5 words here. Let's read please. අපි කියවමු හයියෙන්. Sleepy, sad, thirsty, happy, hungry. Again please. I කියන්නේ sleepy, sad, thirsty, happy, hungry. You know sleepy? පුතේ sleepy කියන්නේ නිදිමතයි කියන එකයි. ඔයාලට අවශ්‍ය නම් අර new words පොතේ අලුත් වචන ලියන පොත අරන් ලියා ගන්න. sleepy නිදිමතයි. I am sleepy now කියන්නේ. මට දැන් නිදිමතයි. තේරුණානේ? And sad දුකයි කනගාටුයි. right? මං කියනවා she is sad. එයා හරි දුකින් ඉන්නේ. sad. thirsty කියන්නේ තිබහ. වතුර තිබහව මොහක්කෝ. එමෙ නේද? thirsty. happy සතුටු. right? Are you happy? ඔයා සතුටින්ද ඉන්නේ? That's right. And the hungry කියන්නේ බඩගිනි. I am hungry now. මට දැන් හරි බඩගිනි. දැන් අපි බලමු මේ වචන වලට ගැලපෙන්නේ කොතනද කියලා. It is interval time. ඒක විවේක නැත්නම් විවේක කාලය. I feel මට දැනෙනවා පුතේ පළවෙනි එකේ interval එකක් නම් මට මොනවද දැනෙන්නේ? Maybe hungry වෙන්න පුළුවන්. එවරේ මට බඩගින්නක් දැනෙන්න පුළුවන්. Maybe thirsty එකක් වෙන්න පුළුවන්. interval එකක් දෙන්නේ වයම් කාලයක් වැඩ කරලානේ. Or maybe happy because the children like very much to play in the playground and in the interval එකේදී. එනිසා වෙන්න පුළුවන්. Then it is not of course clear. මේක හරියට පැහැදිලි නෑ. Several answers are here. පිළිතුරු කීපයක් ගැලපෙන්න තියෙනවා. එහෙමනම් ඒක නතර කරලා දෙවෙනි ප්‍රශ්නෙට එන්න. කොහෙවත් කියලා නෑ, කවුරුවත් කියලා නෑ. 1 2 3 කියන පිළිවෙලට උත්තර දෙන්න කියලා. දෙන්නවා. ඒකේ එල්ලලා කල්පනා කරන්න එපා. Come to next one. දෙවෙනි එකට එන්න. It's 10:30 PM. PM means ඒ කියන්නේ කෙලින්ම සවස නැත්තම් රාත්‍රී 10:30 කියන්නේ. PM කියන්නේ හවස වරුවනේ. 12න් පස්සේනේ. ඒතකොට ඒකේ 10:30 කියන්නේ රාත්‍රී 10:30. එතකොට අන්න ඒකට යම් කිසි දෙයක් ගන්න පුළුවන්. I feel ඔන්න ඔය sleepy වගේ එක ගැලපෙනවා. 10:30යි. එහෙනම් ඒකට අපි ගන්න පුළුවන් ඕනනම් sleepy. එහම අරන් පොඩ්ඩක් ආයෙ චෙක් කරන්න. මේකට දාලා නිතරම ඉන්න එපා. next one.
කියන්කො බලන්න. It's very hot. හරිම උණුසුම්. Hot means උණුසුම්. I feel උණුසුම් නම් පුතේ මොකද්ද? දුක දැනෙනවද? නිදිමත එනවද? නෑනේ. උණුසුම් නම් හුඟක් වෙලාවට අපිට එන්නේ තිබහා. එහෙනම් thirsty. T H I R S T Y thirsty. මට තිබහයි. And the next one, it is my birthday. ඒක මගේ උපන් දිනය. Right? උපන් දිනය නම් මොකද්ද? What do you feel? උපන් දිනේට මොකද්ද ඔයාලට තේරෙන්නේ? හැඟෙන්නේ? Are you sad? දුක දෙනවද? Are you hungry? Or thirsty? උපන් දිනේට නෑ. මොකද්ද? We are happy. හරිම සතුටුයි නේ. I feel happy. අපිට උපන් දිනය අපුම හරි සතුටුයි. යාළුවෝ නෑදෑයෝ තේරියක් දෙනවනේ. And the last one, my brother is angry. මගේ සහෝදරයා මත් එක්ක තරහ වෙලා තියෙන්නේ. යා කෝපයෙන් ඉන්නේ මත් එක්ක තරහින් ඉන්නේ. I feel එහෙම වුණාම මොකද වෙන්නේ? එක්ක I feel angry. එක්ක මට තරහ යන්න ඕනේ වගේ. සහෝදරයන් තමුන් එක්ක එකට ඉන්නේ ගෙදර එකට ඉන්නේ එක්කෙනා එකට සෙල්ලම් කරනවා එකට කනවා බොනවා. එමේ නේද? එහෙනම් අපිට තේරෙන්නේ මොකද්ද? දැන් මෙතන ඉතුරු වෙලා තියෙන වචනේ තමයි these three words have been used. මේ වචන තුනම භාවිතා කරලා තියෙනවා. තව ඉතුරු වෙලා තියෙනවා පුතේ sad ඉතුරු වෙලා තියෙනවා. ඊගාවට sleepy, thirsty, happy, hungry ඉතුරු වෙලා තියෙනවා. එහෙනම් සහෝදරයා තරහ වුණාම මට බඩගිනි හැදෙනවද? එහෙම ගැලපෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන් දෙන්න ඕන මොකක්ද? sad. එහෙනම් ඉන්ටර්වල් එක ආපුවම මට වෙන්නේ මොකක්ද? hungry. H-U-N-G-R-Y hungry. අන්න උත්තරේ පැහැදිලිවම අපි ගත්තා. මෙන්න මේ විදිහට තමයි මේ වගේ ප්‍රශ්න කරන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට මේක පාඩම් කරගෙන යන්න එපා. එහෙම කරන්න ගියාම වරදින්න පුළුවන්. හරිනේ. වරද්ද ගන්න එපා මේ වගේ පුංචි ප්‍රශ්න. Right. Here comes next one. මේ ඉන්නේ අවසාන ප්‍රශ්නෙට. Question number 10. 10 වෙනි ප්‍රශ්නේ. මේක ලේසි. ඒ තරම් ලොකු මවුල් ප්‍රශ්නයක් නෙමෙයි මේක. මොකද්ද තියෙන්නේ? Write an essay from any one of these headings. Write an essay. Essay එකක් කියන්නේ රචනාවක්. From anyone. පුතේ any කියන්නේ ඕනෑම කියන එකයි. anyone කියන්නේ ඕනෑම එකක්. one කියන්නේ එක්කෙනෙක්නේ. anyone. අපි කියනවා anybody ඕනෑම කෙනෙක්. ඕනෑම පුද්ගලයෙක්. anybody. අපි කියනවා ඕනෑම දෙයක් anything. ඕනෑම දෙයක්. මෙන්න මේ විදිහටයි ගන්න තියෙන්නේ මේ ඕනෑම. එහෙනම් anyone of ඕනෑම කෙනෙක්. කියන ක්ලියර් one of these මේ කියන එකක් මොනවද? my friend මගේ යහළුවා, myself මම, my school මගේ පාසල. මම මේ රචනා කීපෙම ඔයාලත් එක්ක ලියනවා. my school කියන එකත් ඔයාලා දැනගන්න ඕන. right? ඔයාලා සාමාන්‍යයෙන් grade 5 ළමයි හින්දා grade 5 වලට ඉන්න පුළුවන් ප්‍රශ්න තමයි myself, my friend නැත්නම් my best friend, my school, my village, my country. තව එන්න පුළුවන් my favorite festival. එකත් එන්න බැරි කමක් නැහැ. මේ festival ගැන එහෙම තියෙන හින්දා පාඩම්. ඒත් මෙන්න මේ වගේ මාතෘකා පිළිබඳව ඔබ ලියලා දැනුවත් වෙලා තියෙන්න ඕන. right? ඉතින් ඒ නිසා අපි මේ ටික ලියමු. අපි දැන් ලියමු එහෙනම් මොකක්ද මම ලියනවා my friend මගේ යහළුවා. my friend මගේ යහළුවා ගැන තමයි මම මේ ලියන්න යන්නේ. yes. දැන් මගේ යහළුවා ගැන පුතේ මම ලියනකොට right මගේ යහළුවා ගැන මම ලියනකොට ඔයාලා පොඩ්ඩක් වාක්‍ය ටිකක් ගන්න ඕනේ ලස්සන වාක්‍ය ටිකක් මගේ යහළුවා. දැන් ඔයා ගැන ලියන්නකෝ මම ගැන ලියමුකෝ මගේ යහළුවා ගැන ලියන්න ඉස්සෙල්ලා මම කියනවා මම I am අපි කියනවා එවි මම එවි තේරුණාද මම එවි. එතකොට මගේ යහළුවා එවින් කිව්වොත් එහෙනම් මට ලියන්න තියෙන්නේ මොකක්ද? I am නම් my friend is Evin. එහෙම නේද? අපි ලියන්න වෙන්නේ my friend my friend F-R-I-E-N-D friend is Evin. my friend is Evin. මේ අයිත් එක්කනේ am වෙන්නේ. මගේ යහළුවත් එක්කනේ is. ඒක වචනයි. My friend is Evin. මම කියනවා මට අවුරුදු 10යි. I am 10 years old. මට අවුරුදු 10යි. I am 10 years old. එහෙනම් ඔයාලට කියන මගේ යහළුවා
නැත්නම් අපි එවින් ඔහුට අවුරුදු 10යි. මම කියනවා ඔහු he is වෙන්න ඕනේ මේ. එහෙම නෙවෙයි I am නම් he is. He is 10 years old. එයාගේ වයස අවුරුදු 10යි. මෙහෙමයි කියවෙන්නේ. තේරුණා නේද? එයා ඉන්නේ පස්වෙනි ශ්‍රේණිය. මම ඉන්නේ පස්වෙනි ශ්‍රේණිය. කොහොමද කියන්නේ? I am in grade 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 5. I am in grade 5. එහෙනම් මට කියන්න මගේ යාළුවා ඉන්නේ. එවින් ඉන්නේ පස්වෙනි ශ්‍රේණිය. එහෙනම් කියනවා he is in grade 5. බලන්නකො ලස්සන ලියන myself විදියටම තමයි ලියන්නේ. I am Ruwan. My friend is Kumar. I am 10 years old. He is 11 years old. නැත්නම් 10 years old. තේරුණාද? මම කියනවා මම ජීවත් වෙන්නේ මම ඉන්නේ I live in මම කියනවා කොහෙද මම ඉන්නේ නුවර කොහොමද කියන්නේ එක්ක ලියන්න පුළුවන් I am from Kandy ඒ කැපිටල් ලියන්න ඕනේ ගමක් නෙමෙයි මේ හරියට ලියන්න ඕනේ I am from Kandy එහෙනම් he is from Kandy පුතේ he නැත්නම් she ඒක ප්‍රශ්නයක් නෑ අර ඔයගෙන ඉතරම් හිතන්න එපා. කොහොමද ඇයද කියන එක තියෙන්නේ. එකම එකයි මේකත් ඒක වචන මේකත් ඒක වචන. මේකත් ඒක වචන she කිව්වා. දැන් යන්දරුව ලියන්නේ she කියලා ඇයගෙන ලියන්න පුළුවන්. යන්දරුව කොහොමද මේ යාළුවා පිළිගම එක් වෙන්න පුළුවන් තමුන්ගේ පන්තියේ. එමනේ. අපි මේ යාළුවා ඉන්නවනේ නැත්තම් මේනේ. අමුත් ගෑල්ලා මේක බෝවිට ගෑල්ලා මේක තමයි තෝරගන්නේ යාළුවා වශයෙන්. අන්න ඒක ගැඹුරුනේ. හරි. එතකොට මේ විදියට ලියන්න ඕන. ඒ නිසා myself ගැන ලියන්න පුළුවන් නම් ඔබට my friend ගැන ලියන්න පුළුවන්. තේරුණා නේද? එතන මට ඉන්නවා සහෝදරයෝ දෙදෙනෙක්. කොහොමද කියන්නේ? I have 2 brothers. එහෙනම් ඇයට ඉන්නවා සහෝදරයන් දෙදෙනෙක්. She has I නම් have නේ. ඒ සාමාන්‍යයෙන් ඔය I කියන එක නා සලකන්නේ බහුවචන වශයෙන්. ඒකට හේතුවක් තියෙනවා මම හේතුව පස්සේ කියලා දෙන්නම්. දැන් ඔයාලට ඕනේ නැහැ නේද? I have 2 brothers. brothers brothers ne I have 2 brothers at na කොහොමද කියන්න වෙන්නේ she has I එක have she has right 2 brothers නැත්නම් 2 sisters she has 2 sisters I have she has he has මම කියනවා මම කැමති right පළතුරු වලට කොහොමද කියන්නේ I like fruits I not like pin ඇය කැමති පළතුරු වලට කොහොමද කියන්නේ she like නෙමෙයි පුතේ එතකොට likes වෙනවා ඒක වචන වෙනවා මෙයා ඒක වචනයි මෙයා ඒක වචනයි මේ ක්‍රියාපදයක ඔය පස්සේ උගන්වනවා ඔයාලට ව්‍යාකරණ වලදී හරිනේ අපේ දැනට නම් පන්ති වල යන ළමයින්ට මේවා අපි උගන්වලා තියෙන්නේ මම ඉතින් පාඩම් වගේ මේවා ඒවන නැතුව තාක් මතක් කරනවා අපි එතකොට වෙන්නේ දැන් ඒක වචන වෙනකොට බොහෝ විට මේ s වෙන්න පුළුවන් es වෙන්න පුළුවන් ies වෙන්න පුළුවන් මේ මෙවුව මේ ක්‍රියාපදයෙන් අපිට එකතු වෙන එක තමයි වෙන්නේ run runs play plays දැන් likes කියන්න පුළුවන් run කිව්වොත් එහෙම යාළුවා දන්නවා මේක runs වෙන්නේ es එකතු වෙන තැන තියෙනවා go කිව්වොත් පුතේ එක වෙන්නේ goes 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 නේ she goes to school we go to school I go to school by bus මගේ හොඳම යාළුවා පාසල් යන්නේ පයින් my best friend goes to school on foot නැත්නම් by bicycle එමයි වෙන්න තියෙන්නේ ඒතර ies වෙන්න පුළුවන් fly 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 මේක fly වෙන එක flies වෙනවා flies වෙනවා ඒකට හේතු තියෙනවා මම නිකාම හසින් කඩා වැටෙනවා වගේ නෙමෙයි ඒවා කියලා දෙන්න ඉදිරියේ වෙනම පාඩම් වශයෙන් නරා ඔයාලට පැහැදිලිව කියලා දෙන්නම් එතකොට ඔයාලට මේක තේරෙනවා දැන් මේ මෙතනදී පුතේ මේක කියලා දෙන්න ගියොත් ඔයාලට මේ රචනාව තේරෙන්නේ නැහැ මේක තේරුම් ගන්නත් බෑ මේක ඔක්කොම එකට පැටලෙනවා මම කියන එක තේරෙනවද ඔයාලට ඒක අපි මම වෙලාවට කියන්නම් එහෙනම් she likes මොනවද apple එහෙමයි වෙන්න තියෙන්නේ එහෙම නේද එතකොට මෙන්න මේ විදිහටයි එන්න තියෙන්නේ right I like apple I නම් අපි ලියමු right එහෙනම් දැන් ඔයාලා මගේ යහළුවා ගැන ලියන්න යනකොට මම ගැන ලියන තොරතුරු ඔළුවේ තියාගෙන ඒක හරවන්න මගේ යාළුවට
ඔයා ගැන ලියන්නේ ලියන්න. අන්න ඒ ලියන ඒ බලන්න හිතන්නේ මේ විදිහටම හරවා ගන්න. කොහොමද යාළුවෝ ගැන මම ලියන්නේ කියලා. එහෙනම් අපි ලියමු. right. my friend මගේ යාළුවා. හරි. මම කියනවා මගේ යාළුවා කුමාර්. කොහොමද කියන්නේ? my මතක තියාගන්න කැපිටල් එක වෙන්න ඕනේ මුලින්. my friend is Kumar. Kamu nama capital K vendor. My friend is Kumar. My friend is Nimesh. My friend is Sandhya. My friend is Ruini. Kone hargan putih. My friend is Ruini. Tapi kamu jangan dulu jangan duluan. Ruini. My friend is Ruini. Onggala mekna kirula mekna me. ඊගර මම කියනවා ඔව් නැත්තම් ඇය. ඔහු කිව්වොත් නම් he වෙන්නේ. ගෑන් කරු ලිව්වොත් එම ලියන්න බෑ she කියලා. තේරෙනවද? right. මම කියනවා right ඇයට නැත්තම් ඔහුගේ වයස අවුරුදු 10යි. කොහොමද කියන්නේ? she is නැත්තම් he is 10 years old. එයාගේ වයස අවුරුදු 10යි. old. He is 10 years old. ඊට පස්සේ මම කියනවා මෙයා ඉන්නේ පස්වෙනි ශ්‍රේණියේ. කොහොමද කියන්නේ? he නැත්තම් she මේ දෙකෙන් එකක් වෙලා ගන්න බෑ. ඒවල ගන්නවනේ කොහොමද කියලා. ඒකේ තරම් ලොකු ගැටලුවක් නෑ. මම he කියලා ලිව්වට මේ දුවල තරහ වෙන්න එපා මත් එක්ක. හොඳට මතක තියාගන්න. He is in grade 5. He is in grade 5. එයා ඉන්නේ පස්වෙනි ශ්‍රේණියේ. එහෙමද? මෙතන E අපරක් නම්දේ. He is in grade 5. එයා ඉන්නේ පස්වෙනි ශ්‍රේණියේ. එයා මගේ පන්තියේ යහළුවෙක්. කොහොමද කියන්නේ? නැත්නම් he is my ඔයාලා දන්නවා classmate කියලා. අන්න දන්නේ නැත්නම් ඒ වචනේ මේ ලියා ගන්න පොතේ. ඊට මතක තියාගන්න classmate. ඔයාලා අහලා තියෙන classmate, schoolmate, roommate එකට කාමරේ බෝඩින් වෙලා ඉන්න ළමයි ඉන්නවනේ. ඒකට roommates ලා. classmate. එයා මගේ පන්තියේ යහළුවෙක්. ඊගොල්ලෝ කියනවා එයා ජීවත් වෙන්නේ අපි කියනවා ගම්පහ. කොහොමද කියන්නේ? He is in ගම්පහ. He is in ගම්පහ. මේක ලියන්න ක්‍රම කීපයක් තියෙනවා. He is in ගම්පහ. එහෙම නැත්නම් මේක තව ක්‍රමයකට ලියන්න පුළුවන්. He නැත්නම් she is from ගම්පහ. එහෙමත් ලියන්න පුළුවන්. He is from ගම්පහ. එයා ගම්පහ ඉඳලා තමයි එන්නේ. නැත්නම් ලියන්න පුළුවන් he lives live නෙමේ. මතකයි නේද මම කිව්වා ඒක වචනේ. He lives in ගම්පහ. He lives in ගම්පහ. එයා ගම්පහ තමයි ජීවත් වෙන්නේ. මේ වාක්‍ය තුනම සමානයි. ඒකෙන් ඕන එකක් ලියන්න ඔක්කොම ලියන්න එපා. He is in ගම්පහ. හරිද? He is from ගම්පහ. I am from කියන්නේ I am from ගිරිඋල්ල. I am from Kandy. He is from Nuwara එහෙම ලියන්න පුළුවන්. He is from ගම්පහ. එයා ඉන්නේ ගම්පහ. number my friend is Kumar. නැත්නම් my friend is Ruini. got he is 10 years old. නැත්නම් she is 10 years old. He is in grade 5. නැත්නම් she is in grade 5. He is my classmate. She is my classmate. got he is in ගම්පහ. නැත්නම් he is from ගම්පහ. නැත්නම් he lives in ගම්පහ. or he or she. මේකයි. ඊපස්සේ අපිට ලියන්න පුළුවන්. අපි ලියනවා මේක එකයි 2 3 4 5. තව අපිට ලියන්න පුළුවන් මොනවද ලියන්න පුළුවන්? මම කියනවා එයාට ඉන්නවා සහෝදර සහෝදරියන්. අපි ලියන්න බල ඉස්සරලා ලියමු. කොහොමද ලියන්නේ? අපි ලියමු 6. මම මෙතෙන්ට ගන්නවා. මම කියනවා he has 2 sisters. TWO2 sisters. SISTERS sisters. මේක සතුරේ. මම ලියනකොට මේකට ලියාගෙන ඔයාලා මේක දන්නවා.
he has two sisters. ඇයට ඉන්නවා සහෝදරියන් දෙදෙනෙක්. මට කියන්න ඇයට ඉන්නවා සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයෙක්. He has two sisters and one brother. එහෙම ලියන්න පුළුවන්. තව ලියන්න හත් වෙනි එක තව ලියන්න පුළුවන් අපිට. මොනවද ලියන්නේ? He has two sisters. ඊට මම ලියනවා එයාගේ තාත්තා ගුරුවරයෙක් ව්‍යාපාරිකයෙක්. කොහොමද කියන්නේ? ඔහුගේ ඇයගේ පුතේ ඔහුගේ කිව්වොත් his. ඇයගේ කිව්වොත් දැන් ඔහු ඇය. He she. එවල මේ ආවේ. දැන් ඔහුගේ ඇයගේ. එහෙනම් his නම් ඇයගේ කිව්වම වෙන්නේ her. මෙන්න මට ළඟ දෙපා. ඔහුගේ ඇයගේ. His father, her father. වල රචනාවේදී ලියන්න එපා his her කියලා දෙකක් එහෙම එළ ඉරක් ගහලා. මම ලිව්වේ ගෑනුදරු ගැන ලියනවා නම් her වෙන්න ඕනේ. එහෙනම් මම කියනවා her father is a teacher. Her father is a teacher. Her father is a doctor. නැත්නම් his father is a male nurse. තේරෙනවද? nurse ලා male පිරිමි කට්ටියනේ 7 and 8. අට මම කියනවා ඔහුගේ අම්මා ගෘහණියක්. කොහොමද කියන්නේ එහෙනම්? his mother is a housewife. මම මෙතනට ගන්නවා. housewife. එතන ඉඳලා තියෙන මම මෙතනට ගත්තා. housewife. His mother is a housewife. His කියනකොට තව වුණාන් දාන්න පුළුවන් මෙතෙන්ට her. ඔයාලා ඒක දන්නවනේ. ඇය. ඔහු වෙනුවට ඇය දානවා. ඊගොඩ අපිට ලියන්න පුළුවන් number 9. right 8 9. මොකක්ද අපි කියන්නේ? අපිට කියන්න පුළුවන් එයා වඩා කැමති. අපි අර fruits වලට කැමති. orange juice වලට කැමති. chocolates වලට කැමති. ice cream වලට කැමති. අපි කියනවා ඔහු කැමති. ඔහු නම් he. ඇය නම් she. ඔහු කැමති. he likes the වෙන්න ඕනේ. අපිට කියන්නේ මේක like කිව්වොත් ඔයාලා දන්නවා මම කිව්වනේ ඒක වචන આવොත් ඒක වචන වෙන්න ඕනේ. එහෙනම් එක්ක මෙතෙන්ට s එකතු වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට. and he likes right මම කියනවා මොනවද fruits. F R U I T S fruits. He likes fruits. She likes fruits. අපි ලියනවා 11 අපි ලියමු 10. right ඔහුගේ ප්‍රියතම ක්‍රීඩාව ඔහුගේ ප්‍රියතම දැන් ඕන තරම් දික් කරන්න පුළුවන් දරුවනේ මෙයා. එයාගේ ප්‍රියතම ක්‍රීඩාව ක්‍රිකට්. අපි කියනවා මොකද්ද ප්‍රියතම කියන්නේ? ෆේවරිට්. එහෙම නේද? ඔයාලා දන්නවා? F A V O U R I T E ෆේවරිට් නේ. ෆේවරිට්. ෆේවරිට් ගේම්. ඔහුගේ නම් his නේ. ඔහුගේ ඇයගේ his favorite game is cricket. His favorite game is football. Her favorite game is netball. Okay? ඔහුගේ ප්‍රියතම විෂය කොහොමද එන්නේ නා? කියන්න බලන්න. His favorite විෂය subject. ඇයගේ ප්‍රියතම විෂය her favorite subject is maths. එමය වෙන්න තියෙන්නේ. දැන් දෙකක් නම් එතකොට is වෙන්න බෑනේ ගොඩක් වෙනකොට. එහෙනම් her favorite subjects වෙන්න ඕනේ නේ S අකුර වෙන්න ඕනේ. විෂයන් are maths and English. ඒ විදිහට. එහෙනම් මම ලියනවා his favorite F A V O U R I T E favorite subject. પહેલા දන්නවනේ subject කියලා ලියන්න. is write English. E N G L I S H English. His favorite subject is English. එයාගේ ප්‍රියතම විෂය ඉංග්‍රීසි. මෙන්න මේ විදිහට අපිට ලියන්න පුළුවන්. ඔහුගේ ප්‍රියතම විෂය ඉංග්‍රීසි. ඒ වගේම ලියන්න පුළුවන් එයාට අවශ්‍යයි. අපි ලියමු මෙතනින් අපි මකනවා පොඩ්ඩක්. මම මෙතනින් මකන්නම් නේ. මොකද කියන්නේ? තව වාක්‍යයක් දෙකක් මෙතෙන්ට ගන්න. තව වාක්‍ය එකක් හෝ දෙකක් කියමු. 10යි ඇති. right මම කියනවා ඇය කැමති මේ 11. ඇය කැමති මොකක් වෙන්නද? නැත්නම් ඔහු කැමති වෛද්‍යවරයෙක් වෙන්න. නැත්නම් එයාට අවශ්‍යයි වෛද්‍යවරයෙක් වෙන්න. අවශ්‍යයි නම් want, කැමති නම් like. හරිනේ? මම කියනවා
he wants මේකට එන්න ඕනේ wants වෙන්න ඕනේ. ඒක වචනයි. He wants to be a doctor. He wants to be a doctor. එයාට වෛද්‍යවරයෙක් වෙන්න කැමති. He wants to be a doctor. DOCTOR. Right? He likes to be a doctor. She likes to be a doctor. ඒ විදිහට කියන්න පුළුවන්. මේවන අවසාන වාක්‍ය ලියමු 12 වෙනි වාක්‍ය 12. ඒ හොඳටම මම කියනවා මෙන්න මේක මතක තියාගන්න දරුවනේ. my country ගැන ලියනකොට, my school ගැන ලියනකොට, my teacher ගැන ලියනකොට, තේරෙනවද? my friend ගැන ලියනකොට. හරිද? my father ගැන ලිව්වොත් මොනවා හරි කමක් නැහැ. අපිට ලියන්න පුළුවන් හොඳ ලස්සන වාක්‍යයක් තියෙනවා. මොකද්ද? ඔයාලා දන්නවද වචනයක් අහලා තියෙනද proud කියලා? PROUD proud. proud කියන්නේ පුතේ ආඩම්බරයි. right? proud කියන්නේ මොකද්ද? ආඩම්බරයි. proud. නම් මම කියනවා මම ආඩම්බර වෙනවා මගේ යහළුවා ගැන. කොහොමද එහෙනම් කියන්න වෙන්නේ? I am proud. එහෙමයි ලියන්න වෙන්නේ. මම නේ ආඩම්බර වෙන්නේ. I am proud, PROUD proud of proud එක කියනවා මේ of කියන එක. ඒකේ හැටි එක හිතන්න එපා. proud of my friend. My friend, FRIEND friend. I am proud of my friend. මේකෙන් වාක්‍යෙට ඕන තරම් හදන්න පුළුවන්. මට එහෙනම් කියන්න මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. කොහොමද කියන්නේ? I am proud of my country. මම මගේ පාසල ගැන ආඩම්බර වෙනවා. I am proud of my school. I am proud of my school. මම මගේ ගම ගැන ආඩම්බර වෙනවා. අර ලස්සන ගමක් හොඳ මිනිස්සු ඉන්නේ. බොහොම සාමයෙන් සමාදානෙන් ජීවත් වෙනවා. කොහොමද කියන්නේ නම්? I am proud of my village. I am proud of my best friend. I am proud of my class teacher because she works hard. She comes to school every day. She teaches well. හැමදාම පාසල් යනවා. ඒ හොඳින් උගන්වනවා. හින්දා මම මොකද? I am proud of my class teacher. මම මගේ ගුරුවරිය ගැන ආඩම්බර වෙනවා. එහෙනම් මේ විදිහට අපිට ලියන්න පුළුවන්. එහෙනම් කොහොමද අපි කියවමු බලන්න ආයසරයක් වාක්‍ය ටික. කියන හයියෙන් බලන්න කියවන්න. My friend is Kumar. He is 10 years old. දුවලා කියවන්න ගෑනුදරුවෝ පුතේ කුමාර කියනකොට ඔයාලගේ යාළුවගේ නම කියලා කියවන්න. ඔයාලා මෙතන G කියනකොට මම ඔයාලා she කියලා කියන්නේ. අනිත් ඒවා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් she is 10 years old. तर she is in grade 5. නැත්නම් he is in grade 5. He is my classmate. නැත්නම් she is my classmate. He is in Gampaha. නැත්නම් she is in Gampaha. මේ රචනාවේ මේ තුනම ලියන්න එපා. right? නැත්නම් she is from Gampaha. නැත්නම් she lives in Gampaha. He lives in Gampaha. Italian. Next one. He has 2 sisters. තේරුණාද? ඔහුට ඉන්නවා සහෝදරියන් දෙදෙනෙක්. His father is a teacher. Or her father is a teacher. His mother is a housewife. Housewife කියන්නේ ගෘහණියක්. කියාවක් නෑ. ගෙදර වැඩපළ කරගෙන, එයාලගේ වැඩ කරගෙන අම්මා ඉන්නවා. නැත්නම් her mother is a housewife. He likes fruits. Right? නැත්නම් she likes fruits. පළතුරු වලට කැමති. His favorite subject is English. නැත්නම් her favorite subject is maths. මොනවද දාන්න පුළුවන්. He wants to be a doctor. නැත්නම් she wants to be an engineer. She wants to be a nurse. කියන්න පුළුවන්. Right? I am proud of my friend. මම මගේ යාළුවා ගැන ආඩම්බර වෙනවා. I am proud of you. මම ඔබ ගැන ආඩම්බර වෙනවා. එමය වෙන්න තියෙන්නේ. එහෙමනම් ප්‍රශ්න පත්‍රයේ සියලු ප්‍රශ්න වලට ඔන්න අපි පිළිතුරු සපයලායි තියෙන්නේ. ලකුණු 100ක් ඇති. බලන්න පොඩ්ඩක් 10 10 20 25 25 20 30 40 50 60 70 80 9 10 100 100 තියෙනවා. මේ ලකුණු 100ෙන් බලන අඩුම ගානේ ලකුණු 70 75න් ඉහළ තියෙනවා නම් හොඳටම හොඳයි. මොකද උත්තේ ඔයාලා මේ දවස්වල වැඩ ටිකක් අතපසු වෙලා තියෙන පාසල් වල එහෙම. ඒ නිසා මේ මට්ටමට එන්න පුළුවන් නම් හොඳයි. කොහොමද ඉතින් ලකුණු 30න් 40න් 50න් වගේ උඩ හරි ඉන්නවා නම් ඒත් හොඳයි. උත්සාහ කරමු. දෙමාපියෝ පොඩ්ඩක් බලන්න. මම දෙමාපියන්ටයි කියන්නේ දරුවෝ වැඩ කරන්නේ කොහමද? අත් අකුරු බලන්න. ඔයාලා කොපි රයිටින් ලියවන්න. ලස්සනට අකුරු ලියන්න නැත්නම් දරුවන්ට කියන්න. කියලා වැඩ කරවන්න. ඔබ කොහොමද කරවන්න මේ වලමයිත් එක්ක එකතු වෙලා. අනේ
කරනවා කියන්නේ මම ඊගාව දවසේ අපි සාමාන්‍ය විදිහටයි පාඩම අපි එදා පටන් ගත්ත පාඩම අපි කතා කරත්තේ භාෂාව ගැන පොඩ්ඩක්. මම දැන් ඊගා දවසේ කතා කරනවා. අර වචන කිව්වනේ අපි වාක්‍යයක් හදනකොට කතා කරමු. නාම පදයක් කියන්නේ මොකක්ද ඒ චුට්ටක් කතා කරමු. ඊගාට මම විශේෂයෙන් වෙනවා ශිෂ්‍යත්ව පැත්තේ තියෙන වචන ටික, ප්‍රකාශන ටික ඒ ටිකටත් එන්න ඕනේ. ඒ වෙනම ටික අපි අධ්‍යයනය කරමු. ඉතින් ඇත්තටම මේ පාඩමකින් මේ සියලු දේවල් ආවරණය කරන්න බෑ. හරිනේ. ඔබට පුළුවන් උපරිමයෙන්ම කරලා දෙන්නම්. පේපර්ස් ටිකක් අපි දිගටම කරමු. මම තව පේපර් එකක් දාන්නම්. මේක හොඳින් ලියන්නලා වැඩ ටික කරගෙන ඉන්න. එහෙනම් ආදරණීය දරුවනේ මම මෙතනින් අදට නතර වෙන්නයි යන්නේ. අපි ඊගාව දවසේ හමු වෙමු. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක්. හරි. Have a nice time.